ඊළඟට අපි සාකච්ඡා කරන්නේ C4. C4 ඔයගොල්ලන්ට තිරේ පේනවද? ඇහෙනවද මං කියන්නේ? පේනවා සර්. පේනවනේ. හරි. හරි. ඔව්. අපි එහෙනම් C4ට යමු. C3 අපි අවසන් කළා. ඒක මම යවන්නම් සම්පූර්ණ PDF එක සහ මගේ මේ ප්‍රසන්ටේෂන් මම මේ යවන්නම් YouTube link එක. එතකොට දැන් මේ C4 අතවසෙන් මේ C3 විතර දිග මේ පාඩමක් නෙමෙයි. නමුත් හැම වසරෙම ආවේ නැතත් වසරක් කර වසරක් හරි මේ එක ප්‍රශ්නයක් මේ C4න් ඔයගොල්ලන්ට ලැබෙනවා. C4ත් ඇත්තටම මේ ඊටාත්ම මේ human resource management එහෙම නැත්නම් මානව සම්පත් මේ කළමනාකරණයේදී මේ ඊටාත්ම වැදගත් වෙන මේ අංගයක් තමයි මේ කාර්යඵල කළමනාකරණය කියන එක. කාර්යඵල කළමනාකරණය. මේ කාර්යඵල කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක අපි මූලික වශයෙන් ඉස්සෙල්ලම මේ හොයලා බලමු. මොකද්ද මේ කාර්යඵල කළමනාකරණය කියන්නේ කියලා. ඇත්තටම මේ අපි මේ යම්කිසි මේ පුද්ගලයෙක්ගෙන් සේවයක් ලබා ගන්නකොට අපි සේවා දායකයට මේ රැකියාවේ නියුක්ත වෙලා ඉන්න මේ සියලුම පුද්ගලයෝ ඒගොල්ලන් කරන ව්‍යාපෘති වෙන්න පුළුවන්, වගකීම් වෙන්න පුළුවන්. ඒවා අපි මේ ඒගොල්ලන්ට බාර දෙනවා යම්කිසි නිශ්චිත කාලයක් තුළදී ඉටු කරලා මේ දෙන්න කියලා. යම්කිසි නිශ්චිත කාලයක් තුළදී අවසන් කරලා දෙන්න කියලා. මොකද අපිට යම්කිසි පුද්ගලයෙකුට ව්‍යාපෘතියක් හරි වගකීමක් හරි බාර දීලා ඕක මේ අසීමිත කාලයක් දීලා මේ ඒක තැන පල් වෙන්න බෑ. මොකද මේ එක කටයුත්තක් ඉවරුනහම තවත් කටයුත්තක් තියෙනවා. ආයතනවල ආයතනයක් කියන්නේ මේ කාර්යයන් රැසකකින් මේ සමන්විත. නැත්තම් මේ ඊටාත්ම මේ සංකීර්ණ ක්‍රියාවලිය රැසක් තියෙන ස්ථානයක්. ඒතකොට මේ එක මේ ව්‍යාපෘතියක් එහෙම නැත්නම් එක වගකීමක් කෙනෙකුට බාර දීලා අසීමිත කාලයක් අපිට බලාගෙන ඉන්න බෑ. අපි ඒ සඳහා නිශ්චිත කාලයක් ලබා දෙනවා. ඉතින් මේ නිශ්චිත කාලය තුලදී සමහර වෙලාවට අර පුද්ගලයාට අපි ඒ කියපු 100%ම ඉවර කරන්න බැරි වෙනවා. යම් කිසි ප්‍රමාණයක් ඒ අවසන් කරන්නේ. යන්නේ ප්‍රමාණය අපි නිශ්චය කරගන්න ඒ අන්නේ ක්‍රියාවලියට තමයි කියන්නේ මේ කාර්යඵල කළමනාකරණය කියලා. යම් කිසි පුද්ගලයෙකුට පාරපු වැඩක් ඒ අවසන් කරන ඒ කාල පරිච්ඡේදය තමයි අපි මේ සලකන්නේ. මොකද්ද මේ ඒ කාල පරිච්ඡේදය තමයි අපි සලකන්නේ මේ ඇත්තටම මේ කාර්යඵල කළමනාකරණය කියන එක. මේ එතෙන්දී එතකොට අපි ඇත්තටම මේ බලන්නේ යම්කිසි පුද්ගලයෙක් යා නැත්තම් යම් අපේ ආයතනයේ මේ සේවකෙක් එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයේ කෙනෙක් යම්කිසි පාරපු වැඩ කොටසක් මේ කොයිතරම් දුරට කොයිතරම් ප්‍රතිශතයක් කොයිතරම් ප්‍රමාණයක් මේ සාර්ථකව අනිව කරලා තියෙනවද? අන්න ඒ වගේ ඇගීමක් තමයි මේ කාර්යඵල ඇගීමේදී කරන්නේ. ඒ කාර්යඵල ඇගීම කියලා හඳුන්වන්නේ ඇත්තට මේක. එතකොට මෙතෙන්දී මේ සේවකයන්ගේ මේ ශක්තිය එමෙතන දුර්වලතා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි බඳවා ගන්න සියලුම සේවකයන්ගේ මේ භාෂා දැනුම එක සමාන නැහැ. එතකොට දැන් හොඳ භාෂා දැනුමක් තියෙන පුද්ගලෙක් අපේ ආයතනයේ ඉන්නවා නම් ඒ පුද්ගලයා අපි දෙන උපදෙස් ඒ පුද්ගලයාට පළවෙනි වතාවෙම තේරුම් යනවා. නැත්නම් එයා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඒ අවබෝධ කර ගැනීම තුලින් ඒ පුද්ගලයා ඒ අදාළ කටයුතු යෙදෙනවා. නැත්නම් ඒ පුද්ගලයා මේට පවරුප් වැඩේ එයා ලේසියෙන් හඳුනා ගන්නවා. එතකොට යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ භාෂා දැනුම අඩු ඔහුට හොයයට අර මේ අපි නිකුත් කරපු ලිඛිත නියෝගය පැහැදිලිව තේරුම් ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? පැහැදිලිව තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයාට මේ පැහැදිලිව තේරුම් ගන්න බැරි වුන නිසා ඒ පුද්ගලයාගෙන් අපිට කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද එයාට තේරෙන්නේ නැහැ මේ කරන්න කියලා තියෙන දේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා.
ඉතින් අපි එවැනි අවස්ථාවලදී තමයි ඒකුත් ඔය සංනිවේදන ක්‍රම පාවිච්චි කරන්නේ. ඉතින් වැඩමුළු තියෙනවා, වෙනම කැඳවලා උපදෙස් දෙනවා. එතකොට මේ වැඩ කරන අතරේ මේ වැඩ කරන දිහා බලාගෙන ඉන්නවා. මේ කොහොමද කරන්නේ කියලා ඒ වගේ නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. නමුත් ඔය හැම දෙයක්ම හැමතිස්සෙම කරන්න බෑනේ. ඉතින් ආයතනයක් සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි අලුත් වැඩ කටයුත්තක් තියෙනවනේ ඒ වැඩ කටයුත්තට අදාළ ඒ පැවරුමක් කරනවා. සමහර ලාවට මේ සම්මන්ත්‍රණයක් වෙන්න පුළුවන්, සෙමිනාර් එකක්, වර්ක්ෂොප් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වර්ක්ෂොප් එකේදී දෙන දැනුම සමහර ලාවට අර භාෂා දැනුම තියෙන අවබෝධය වැඩි පුද්ගලෙක් ඉක්මනින් ඒක අවබෝධ කරගෙන ඒ පුද්ගලයා ඉක්මනින් වැඩ කරලා හොඳ කාර්යඵල මේ ඵලයක් එයා දෙයි. නමුත් අර තේරුම් ගන්න බැරි වෙච්ච පුද්ගලයා ටික පසුබහිනවා. ඉතින් මේවා අපි පුළුවන් තරම් මේ වෙනත් උපාය මාර්ග වලින් මේවට විසඳුම් හොයාගන්න වෙනවා. එතකොට අපිට පුළුවන් අර පුද්ගලයා අවිප්‍රේරණය කරන්න. කවුද අර තේරුම් ගන්න බැරි වෙච්ච අය. අවිප්‍රේරණය කරන්න පුළුවන්. ඒගොල්ලන්ට යම් විදිහක අපි දිරිගැන්වීම කරන්න පුළුවන්. කරලා ඒගොල්ලන්ව අපිට පුළුවන් මේ වැඩේ ඒගොල්ලන් ගන්න. එතකොට ඒගොල්ලන්ට නව අදහස් ඇති කරවන්න පුළුවන් ඒගොල්ලන්. වගකීම් මේගොල්ලන්ගේ වර්ධනය කරගන්න පුළුවන් මොනවා හරි ක්‍රමවලින්. ඊට පස්සේ දැන් මේ සමහර ලාවට මේ ඒගොල්ලන්ට යම් මේ චෝදනා යම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවෙන් බින්දෙන්න. නැත්තම් දැන් ඔන්න කෙනෙක් සමහර ලාවට මේ එක උසස් නිලධාරියෙක් මේ තවත් මේ පහත් පල්ලෙහින් ඉන්න නිලධාරියෙකුට වැඩිපුර සැලකීමක් කරනවා කියලා හිතන්නේ. ඒතරම පක්ෂගාහීත්වයක් කියලා හිතනවා. සමහරට ඒ පුද්ගලයාගේ ඥාතියෙක් කියලා හිතනවා. එතකොට එතකොට මේ ද්වේෂ සහගත මේ ක්‍රියා. මොකද ඒවා අනුමත කරන්න බෑ. එතකොට අන්නේ ඒ වගේ බේරිලා නැත්නම් ඒවට මේ සම්බන්ධ වෙන්නේ නැතුව අපිට පුළුවන් මේ ආයතනයේ ඉන්න සේවකයෝ මේ අර අවිප්‍රේරණය කරගන්න. නැත්නම් අපිට ඕන විදිහට අපි කැමති විදිහට ඒගොල්ලන්ව නම්ම ගන්න පුළුවන් මේ අපේ වැඩේ රාජකාරිය හොඳට කරගන්න. එතකොට මෙතෙන්දී අපි මේ කරන්නේ මේ කාර්යඵල ඇගීමක් කරනවා. ඒගොල්ලන්ගේ මේ කුසලතා ප්‍රමාණය බලනවා. ඒගොල්ලන් කොයිතරම් දුරට දක්ෂද මේ වැඩේට. නැත්නම් කොයිතරම් වේගයකින් මේ වැඩේ කරන්න පුළුවන්ද. කොයිතරම් දුරට තේරුම් අරගෙන වැඩේ කොයිතරම් හරියට කරලා තියෙනවද. ඒ වගේ මේ යම් පුද්ගලයින්ගේ මේ කාර්යඵල ඇගීමක් අපිට මෙතෙන්දී කරන්න පුළුවන්. එතකොට මේක ඇත්ත වශයෙන්ම මේ මානව සම්පත් කළමනාකරණය යටතේම අපි ඉටු කරන ලබන ක්‍රියාවලියක්. එතකොට මේක වෙනම මේ විෂයක් හැටියට දැම්මට ඇත්තටම මානව සම්පත් කළමනාකරණයේ ක්‍රියාවලියක් තමයි මේ කාර්යඵල කළමනාකරණය කියන්නේ. එතකොට දැන් මේ සංවිධානයේට සේවකයෝ ඒගොල්ලන්ගේ මේ රැකියාවන්ට කොයිතරම් දුරට මේ සාර්ථකව ඉෂ්ට කරනවද කියන එක අපිට මනලා බලන්න පුළුවන්. මේ අපේ ආයතනයේට මේ පුද්ගලයෝ ඒගොල්ලන්ගේ කරන රැකියාවෙන් කොයිතරම් සාර්ථක විදිහට මේ වැඩේ ඉෂ්ට කරනවද අපිට ඒක ඇත්තටම මනලා බලන්න පුළුවන්. 100%ක්ද 70%ක්ද 50%ක්ද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් එකක්ද කියලා අපිට මන බලන්න පුළුවන්. මොකද හැම දෙයක්ම අපිට මේ පුළුවන් මේ ඒගොල්ලන්ගේ මේ සංඛ්‍යා ලේඛන ගන්න. යම් වාර්තා ප්‍රතිඵල වාර්තා අපිට ගන්න පුළුවන්. ඒ ප්‍රතිඵල වාර්තා අරගෙන ඒ තුලින් අපිට මේ කාර්යඵල ඇගීමක් කරන්න පුළුවන්. එතකොට මේ දැන් අපි ඒකට දෙනවා යම්කිසි කාල පරිච්ඡේදයක්. අපි කියනවා මොකක් කර වැඩක් පවරලා මාස 3යි. මාස 3න් පස්සේ අපිට රිපෝට් එකක් දෙන්න කියනවා. කොච්චර වැඩ කළාද? කොයි විදිහට කරලා තියෙන්නේ? එතකොට අපිට වැඩවල කරපු වැඩවල සාම්පල් ගන්න පුළුවන්. අරගෙන බලන්න පුළුවන්. මේවා කොයිතරම් මේ ක්වොලිටිද? කොයිතරම් තත්ත්වෙන් අනර්ගද මේ කරපු වැඩ. ඒව තමයි මේ අපි මිනිම් හැටියට ගන්න. ඉතින් ඒ අනුව අපි අවසාන තීරණයකට එනවා. මේ පුද්ගලයාගේ කාර්යඵල සාධනය මෙච්චරයි. එතකොට මේ අදාළ කාල පරිච්ඡේදය තුළ ඒ පුද්ගලයා යම් මේ කටයුතු කරලා යම් අපි බලාපොරොත්තු වෙච්ච කාර්යාල මට්ටමට අඩු වුණාද? ඒ කාර්යඵල මට්ටමට එයා ආවද? අපි අපේක්ෂිත. අන්න ඒක තමයි බලන්න ඕනේ. එහෙම ළඟා වුවද කියලා අපිට මන බලන්න වෙනවා. අන්නේ මන බලන්නේ මේ සඳහා අපි භාවිතා කරන ක්‍රමය තමයි කාර්යඵල ඇගීමේ ක්‍රම. ඒවට මේ නොයෙකුත් ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රම සඳහා දායක වෙන පාසාවක් ඉන්නවා. එක පුද්ගලයෝ මේ කාර්යඵල ඇගීමට දායක වෙන. ඒ පුද්ගලයා පාස පහකින් අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනි පාසය තමයි ඉහළ නිලධාරියා විසින් යටත් සේවකයා ඇගීම. ඒක පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් නේ. අපි හිතමු දැන් පුස්තකාලේ නම් පුස්තකාල සහකාරවරයෙක්. ඒ පුද්ගලයා අපි හිතමු ඉන්නේ මේ පොත් මේ සූචිකරණ සහ වර්ගීකරණ අංශي. අපි ඒ පුද්ගලයාට
ආධුනිකයෙක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ පුද්ගලයාට මේ යම්කිසි මේ අපි මේ අදහස් කරනවා යම්කිසි විදිහක තියනවායි කියලා මේ වෘත්තීය දැනුම් මට්ටමක්. ඒ අනුව අපි ඒ පුද්ගලයාගෙන් වැඩ ගන්නවා. පොත් අපි වර්ගීකරණය කරන්නත් දෙනවා, සූචිකරණය කරන්නත් දෙනවා. ඒ දීලා ඉවර වෙලා ඊට පස්සේ පුස්තකාලාධිපතිට පුළුවන් බලන්න මේ කරලා තියෙන වැඩ කොයිතරම් දුරට සාර්ථකද? 100%ක් සාර්ථකද? 80%ක්ද? 50%ක්ද? එහෙම නැත්නම් සාර්ථකත්වයේ ඉතා දුර්වල මට්ටමකද? ඒක තමයි ඇගීම. කාර්යඵල ඇගීම. එතකොට මේ කාර්යඵල ඇගීමට මේ දායක වෙනවා මෙතෙන්දි කවුද? ඉහළ නිලධාරියා. ඉහළ නිලධාරියා යටත් සේවකයාගේ ඇගීමක් කරන්නේ. ඉහළ නිලධාරියා. එතකොට ඒක පළවෙනි එක. ඊළඟට අපි යනවා දෙවෙනි එකට. මේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් විසින් යටත් සේවකයා ඇගීම. දැන් එතකොට අපි තුමු පුස්තකාල සහකාරවරයෙක් කියලා. එතකොට මේ පුස්තකාල සහකාරවරයාගේ සේවය දැන් එක් නිලධාරියෙක් නෙමෙයි නිලධාරීන් 4-5 දෙනෙක් දැන් ඇගීමට ලක් කරනවා. තනි කෙනෙක් නෙවෙයි. එතකොට අන්න එතෙන්දි ඉහළ නිලධාරීන් කණ්ඩායමක්. දැන් අර තනි කෙනෙක් සමහරවිට මේ යම් කිසි පුද්ගලයෙක්ගේ මේ කාර්යබල ඇගීමක් කළොත් ඒ සමහරවිට ඒක අපි දන්නේ නැහැ ප්‍රක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. නැත්තම් බයස් වෙන්න පුළුවන්. සමහරට ඒ පුද්ගලයා අර සේවකයා ගැන තිබිච්ච මුලින් තිබිච්ච හැඟීමක් මතුවෙලා. නැත්නම් ඒ පුද්ගලයා අලස පුද්ගලෙක් කියලා හංගවඩු ගහිච්ච කෙනෙක් නා අර සේවකයා. එහෙම නැත්නම් ඊටාත්ම කාර්යශීලී පුද්ගලෙක් කියලා මේ තියෙන මේ විශ්වාසය හරි දැනුම හරි මත අවසානයේ අර පුද්ගලයාගේ මේ බලනවා මේ අර ඒ වැඩේ කළා දුන්න පුද්ගලයාගේ ඒ දක්ෂතාවය කොහොමද කියන එක. ඉතින් ඒක මේ මෙතෙන්දි අපි මේ ඉහළ තනි නිලධාරියෙකුට පුළුවන්. එහෙම නැත්නම් නිලධාරීන් කණ්ඩායමකට පුළුවන්. තනි නිලධාරියෙක් බලනකොට සමහර ලාවට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. මොකද සමහර ලාවට ඒ නිලධාරියාගේ මේ අර පහලින් නිලධාරියා සමග මේ සාමාන්‍ය මේ ඒ නිලධාරියා සහ මේ යටත් සේවකයා කියන සම්බන්ධතාවයට අමතර වෙනත් ඥාති සම්බන්ධතා හරි වෙන මොනවා හරි තියෙන්න පුළුවන්. ඒතකොට ඒ අනුව හරියට ඇගීමක් කරන්නේ නැහැ. නමුත් මේ දෙවෙනි කාණ්ඩේ නිසා මෙහෙල්න කණ්ඩායමක් විසින් යටත් සේවකයා අගය කරනකොට අර පුද්ගලයාට බෑ ඒ පුද්ගලයා එක්ක තියෙන ඥාති සම්බන්ධකම් වෙන්න පුළුවන්, වෙනත් හිත මිත්‍රකම් වෙන්න පුළුවන්. එතකොට මේ අන්නේ ඒවා මේ මෙතෙන්දි දෙවෙනි ඇගීමේදී මේ ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් පළවෙනි එකට වඩා දෙවෙනි එක යම් විදිහක සාර්ථකත්වයක් තියෙනවා. මොකද නිලධාරීන් කණ්ඩායමක් හදවගෙන තමයි දැන් මේ යටත් සේවකයව ඇගීම මේ කරන්නේ යම් නිලධාරීන් කණ්ඩායම. ඒ සමහරවිට මේ කියන පුද්ගලයා ගැන නමින් විතරක් වෙන්න පුළුවන් දන්නේ. නමුත් එයාගේ පෞද්ගලික ලිපිගුණ වරම් බලපහම පේනවා එයා කොයි විදිහ කෙනෙක්ද කියලා. ඉතින් ඒ අනුව තමයි මේ අර ඒ වගේ තීරණයකට එන්නේ මේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් මේ යටත් සේවකෙක් අගයන්න ගියන් පස්සේ. එතකොට මෙතෙන්දි දැන් අපිට හොඳ මේ ඇගීම් සාම්පල එකක් අපිට ලැබෙනවා. නැත්තම් හොඳ වාර්තාවක් ලැබෙනවා මේ දෙවෙනි කාණ්ඩේ නිසා. දැන් ඊළඟට අපි යනවා තුන්වෙනි කාණ්ඩේට. තුන්වෙනි පාර්ශවයට. තුන්වෙනි පාර්ශවයේ සමනිලධාරී. සමනිලධාරීන් පිරිසක් විසින් ඇගීම. ඒකත් කරන්න පුළුවන් දෙයක්. මොකද සමනිලධාරීන්ට සාමාන්‍යයෙන් මේ වෘත්තීය දැනුමක් තියෙනවා ඒගොල්ලන්ට. අරයා මේ වෘත්තීය මේ කටයුතු ගෙදුනා නම් සමහර වෙලාවට මේ සමනිලධාරීන්ට තියෙන්න පුළුවන් මොනවද? මේ යම් විදිහක මේ අර සමනිලධාරීන් එනොත් අර පුද්ගලයා ඒ කරන ක්‍රියාකාරකම් ගැන හොඳට දන්නවා. ඒ පුද්ගලයාව පුද්ගලිකවත් හොඳට හඳුනනවා. සමහර වෙලාවට මේ ආපන ශාලාවේදී එකට කැම ගන්න නිලධාරීන් වෙන්න පුළුවන්. මෙතෙන්දි නමුත් ඒගොල්ලන්ට බෑ අපි එකට කැම ගන්න පුද්ගලයා එහෙම නැත්නම් අපි එකට ගමන් බිමන් යන පුද්ගලයා එකට බස් එකේ යන පුද්ගලයා කියලා මේ වෙනස්කම් කරන්න බෑ. මොකද එක්කෙනෙක් නෙමෙයි කරන්නේ නිලධාරී මණ්ඩලයක්. නිලධාරී මණ්ඩලයක්. ඉතින් නිලධාරී මණ්ඩලයක් වැඩ කරනකොට මේ එක එක්කෙනාගේ පුද්ගලික වුණාල් වලට ඒ තීරණ ගන්න බෑ. එතකොට මෙතෙන්දි ඊටාත්ම සාධාරණ විදිහට අර පුද්ගලයා පිළිබඳ කාර්යඵල එකීමක් අර කණ්ඩායම විසින් කරනවා. සමනිලධාරීන් තමයි. නමුත් ඒ වුණාට ඒගොල්ලන්ට ඕනාවක් නැහැ. අර අපි කියපු පුද්ගලයාව මේ ඉවත් කරන්න. එහෙම ඕනාවක් නැහැ. මේ අර සමනිලධාරී මොකද ඒගොල්ල එහෙම මේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එයා දැන් ඇත්තටම කණ්ඩායමක සමාජිකයෙක් විතරයි අර මේ සමනිලධාරියා. එතකොට එක නිලධාරියෙක් අර
පෞද්ගලික ගොඩාක් පෞද්ගලික හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සමහර ලාවට මේ බිරිඳ සහ ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්. ස්වාම පුරුෂයා වගේ යන්නේ බිරිඳ. නැත්නම් බිරිඳ වගේ යන්නේ සේවයේ ඇගීම කරන්නේ ස්වාම පුරුෂයා. ඒ වෙන්න පුළුවන්. නමුත් ඒක ඒ සම්බන්ධතාවය මෙතෙන්ට බලපාන්නේ නැහැ. මොකද එයා තනි තීරණ ගන්න. මොකද එයාගේ කණ්ඩායමේ තව 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඊටමත්ම මේ සාර්ථක ක්‍රමයක් මේ සමනිලධාරීන් මේ පිරිසක් මේ තවත් නිලධාරියෙක්ව ඇගීම. ඒ අර පුද්ගලයා කරන හැම වැඩක්ම ගන්න මේගොල්ලෝ දන්නවනේ. මේගොල්ලත් ඒ වැඩේ කරන්න දන්නවා. මේගොල්ලත් ඒ පුද්ගලයාක කිසිම විරසකයක් විරෝධතාවයක් කිසිම දෙයක් නැහැ. ඉතින් ඕක තමයි මේ තුන්වෙනි එක. ඊළඟ හතරවෙනි එක. හතරවෙනි එක මොකද්ද? යටත් නිලධාරීන් විසින් තම ප්‍රධානිය ඇගීම. යටත් නිලධාරීන් විසින් තම ප්‍රධානිය ඇගීම. එතකොට එවැනි අවස්ථාවක් යටත් නිලධාරීන් විසින් තම ප්‍රධානිය ඇගීම. එවැනි අවස්ථාවක් මේ කවුරුත් අධ්‍යයනය කරලා තියෙනවද? නැත්නම් එහෙම අවස්ථාවක් අත්දැකලා තියෙනවද? අපිට එතකොට අන්න සිද්ධ වෙනවා මේ මෙතනදී පොඩ්ඩක් මේ වැඩිපුර හිතන්න. යටත් නිලධාරීන් විසින් තම ප්‍රධානිය ඇගීම. ඇයි යටත් නිලධාරීන් විසින් ප්‍රධානිය වගේ යන්නේ? ඇයි එහෙම කරන්නේ? ඇත්තටම ආයතනයක් ගත්තාම ඒ ආයතනයේ මේ ඉන්න මේ උසස් නිලධාරියා ඉහළම එක්කෙනා එයා එයා පිළිබඳ ඇගීමක් කරන්න වෙන කවුරුත් නැහැනේ. ඉතින් ඒ නිසා යටත් නිලධාරීන්ට සිද්ධ වෙනවා ඒක. ඉතින් මේ යටත් නිලධාරීන් කරලා යම් විදිහක අකටයුත්තක් සිද්ධ වෙයිද? යටත් නිලධාරීන් එක්කෙනෙක් නෙමෙයිනේ. ඉතින් අකටයුත්තක් සිද්ධ වෙන්න බෑ. සාමූහික තීරණයක් ගන්න. තමන්ගේ ප්‍රධානිය. අපි හිතමු අධ්‍යක්ෂ ජනරාල්. අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්ය පිළිබඳ ඇගීමක්. නැත්නම් එයා කටයුතු කරන ආකාරය පිළිබඳ ඇගීමක්. මේ ආයතනය තුල මේ පුද්ගලයා කරන මේ ක්‍රියාකාරකම් වල ඇගීමක්. හරි යටත් නිලධාරීන් විසින් කරනවා කියන්නේ ඇත්තටම මේ පුද්ගලයෝ මේ අවංකව කරන්නේ. මොකද මේ අපි දන්නවා මේ අපිට අපේ මේ ආයතන ප්‍රධානියට අනවශ්‍ය වරදක් නැත්නම් ඒ පුද්ගලයා වගකීමක් නැති දෙයකට අපිට යාව කොටු කරන්න ඕනාවක් නැහැ. අපිට කොහෙත්ම ඕනාවක් නැහැ. යම් කිසි නිලධාරියෙක්ව එයාට අයිති නැති දෙයකට අපිට කොටු කරන්න ඕනේ නැහැ. අපි එහෙම කොටු කරන්නේ නැහැ. ඊළඟට එක්කෙනෙක් කරන දෙයක් නෙමෙයි යටත් නිලධාරියෙන් කණ්ඩායමක් විසින් කරන්නේ. එතකොට අන්නේ ඇගීම එතකොට 100%ක් සාර්ථක ඇගීමක්. 100%ක් සාර්ථක ඇගීමක්. මොකද යටත් නිලධාරීන් විසින් තම ප්‍රධානියා ඇගීම. එතකොට අවසාන එක ස්වයං ඇගීම. මොකද මේ අදහස් කරන්නේ? ස්වයං ඇගීම කියන්නේ තමුන්ට ඉහළ නිලධාරියෙකුත් නැත්තම් සමහරට එදිනෙදා මුණ ගැහෙන එදිනෙදා හමු වෙන ස්වයං නිලධාරියෙකුත් නැත්තම් එතකොට මේ අපිට පුළුවන් යම් කිසි කෙනෙක් තමුන්ගේ ගැන තමුන්ම ඇගීමක්. මොකද ඒ යම් කිසි ඇගීමක් සඳහා නිර්ණායක තියෙනවා. ඒ ඕනෑම ඇගීමකට අදාළ නිර්ණායක තියෙනවා. ඉතින් අපිට නිර්ණායක වල පිටින් ගිහිල්ලා යන්න බෑනේ. ඒ කියන්නේ මේ වැඩේට ලකුණු මෙච්චරයි. මේ වැඩේට ලකුණු මෙච්චරයි. මේ වැඩේට ලකුණු මෙච්චරයි. දැන් ඕගොල්ලෝ විභාගෙට උත්තර ලිව්වා කියලා හිතන්න. විභාගෙට උත්තර ලිව්වන් පස්සේ මේ එක්සැමිනර් හරි එහෙම නැත්නම් මේ පුස්තකාල සංගමෙන් හරි ඕගොල්ලන්ට එවනවා මාකින් ස්කීම් එක. මාකින් ස්කීම් එක එවලා ඕගොල්ලන්ටම කියන ලකුණු දාන්න කියලා. දැන් ඒක ඕගොල්ලන්ට මේ මාකින් ස්කීම් එකෙන් පිට යන්න බෑනේ. අනිවාර්යෙන් ඕගොල්ලන් එතකොට මේ මාකින් ස්කීම් එක හරහා ගිහිල්ලා ඕගොල්ලන්ට ලකුණු දා ගන්නවා. ඒතකොට තමුන් බැලුවයි කියලා තමුන්ට වැඩිපුර ලකුණු දා ගන්න බෑ. අනිත් එක දැන් මේ හැම දෙයක්ම කරලා ඉවරනයින් පස්සේ සේවක දෙපිරිස අතර සාකච්ඡාවක් ඇති වෙනවා. මොහොනට මොහොනලා. එතකොට ස්වයං ඇගීමකදී වැඩිපුර ලකුණු දාලා තියෙනවා නම් ඒව කපා ගන්න සිද්ධ වෙනවා. අඩුවෙන් දාලා තියෙනවා නම් ඒත් මේ ඉහළ නිලධාරීන් කියනවා ඔයා මෙතන අඩුවෙන් ලකුණු දාගෙන තියෙනවා. මේකට ඔයාලට මේට වඩා ලකුණු දෙන්න පුළුවන්. ඒකින්ද මේක වැඩි කර ගන්න. ඉතින් කවදාවත් හිතන්න එපා ස්වයං ඇගීමක් කියන එක මේ අසාර්ථක ක්‍රියාවලියක් කියලා. ඉතින් මේ පහ හොඳට මතක තියාගන්න. මේවෙන් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒවට උත්තර ලියන්නේ කොහොමද? මේවා දිග්ගස්සල නැහැ. එතකොට ඔයගොල්ලන්ට දැන් මම අර කිව්ව මේ කාරණා අනුව මේවා
දිග්ගස්සලා නැත්තම් මේවට තව පණ පොවලා වචන මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ හොඳ පිළිතුරක් ලියා ගන්න. එතකොට මේ කාර්යාලවල ඇගීමට දායක වන පාර්සල් පිළිබඳ කරුණු තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ කොටස අවසానයි. මොකක්ද ඒ කොටස? පාර්ශව. ඊළඟට අපි යනවා කාර්යබල ඇගීම් ක්‍රම. කාර්යබල ඇගීම් ක්‍රම. ඔව් මොනවද ක්‍රම? පළවෙනි එක තමයි ගුණ පරිමාණ ඇගීම් ක්‍රම. ගුණ පරිමාණ ඇගීම් ක්‍රම. ඒ කියන්නේ මෙතෙන්දී කියනවා යම් පරිමා පරාසයක් තුල කාර්යාල පිළිබඳ ආත්මගත තීරණයක් ගැනීම. වචන දෙයක් ගැඹුරුයි. සර් මේක එක්ස්කියුස් ඕකේ. සර් මේක අපිට පොඩ්ඩක් අර මේ අපිට අර අසයින්මන්ට් එකකටත් තියෙනවා සර් මේ පුස්තකාලය ඇසුරින් අපිට අර කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා සර් චූට්ටක් අපිට මේක පුස්තකාලය එක්ක සම්බන්ධ කරලා කියලා දෙන්න. ඔව් අනිවාර්යයෙන් මම කියලා දෙන්නම්. හරි සර්. ගුණ පරිමාණ මේ ඇගීම් ක්‍රම. ඔව් ඒ කියන්නේ දැන් මෙතන මේ උදාහරණ අපි ඉස්සෙල්ලා බලලා ඉමු. මොකද්ද මේ උදාහරණේ? කියන්නේ මේ නිර්වද්‍යභාවය ලඝු ලේඛිකාවකගේ කාර්ය ඵලය. දැන් එයා යම්කිසි එයාට අපි දෙනවා ලියුමක් ටයිප් කරන්න කියලා. එයා එතකොට ඉස්සෙල්ලා මේ ලඝු ලේඛිකාව ඉස්සෙල්ලා එයා අර කෙටි ක්‍රමයට ලියාගෙන මේ ලියුම ටයිප් කරනවා. එතකොට අපි මේ කාර්ය ඵලය මයින්නවා. මෙයා මේ කරපු වැඩේ ලිපිය මොනතරම් ව්‍යාකරණ දෝෂ තියෙනවද? අක්ෂර වින්‍යාස දෝෂ තියෙනවද? එතකොට ඒ අනුව අපිට පුළුවන් එයාගේ කාර්ය ප්‍රතිඵල සතුටුදායකද නැද්ද කියලා කියන්න. අපි පුස්තකාල ශාස්ත්‍රීය උදාහරණයක් ගමු. අපි හිතමු අපිට දෙනවා පුස්තකාලයේ පොතක් අපිට දෙනවා අලුතෙන් පොතක් සූචිකරණය හා වර්ගීකරණය කරන්න. එතකොට ඒ පොතේ සමහර ලාවට මේ විෂය මේ කිහිපයක් තියෙන පොතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර පොත් තියෙනවා තනි විෂයකට ලියවිච්ච පොත් නෙමෙයි. විෂය කිහිපයකට අදාළව පොත්. එතකොට දැන් අපි මේ පොත වර්ගීකරණය කරද්දී අපිට මේ දීප මේ කෝණ මේ නොයෙකුත් කෝණ ඔස්සේ හිතන්න පුළුවන්. එකක් තමයි අපි බලනවා මේ පොතේ වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ මොන විෂය කරුණුද? ඒ අනුවද අපි මේ විෂය වර්ගීකරණය කරන්නේ. නැත්නම් මේ පොත වර්ගීකරණය කරන්නේ පොතේ අඩංගු මේ දැනුම මොන වැඩියෙන් තියෙන්නේ මොන විෂය සම්බන්ධයෙන්ද? ඒකටද වර්ගීකරණය කරන්නේ. එහෙම නැත්නම් මේ පුස්තකාලයට එන පාඨකයෝ වැඩියෙන්ම හොයන විෂයක් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ වැඩියෙන්ම හොයන විෂයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ විෂයටද මේක දාන්නේ. මොකද කෙනෙක්ට මේ පොත මේ වැඩිපුර ගැටෙන්නේ නැත්නම් මුණ ගැහෙන්නේ අර වැඩිපුර හොයන විෂයෙන්ට අපි මේ පොත දැම්මොත්. ඒක දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි පොතේ අන්තර්ගතයේ වැඩි තියෙන විෂයට ඒක දාන එක. දෙවෙනි එක තමයි අපි මේ පොතේ මේ පොත වැඩි හොයන මේ විෂය අනුව වර්ග කරන එක. සමහරවිට මේ දෙකම නැතුව මේ තවත් ක්‍රමයක් පුස්තකාලයාධිපතිට මේ ගම්මේ වෙන්න පුළුවන් නැත්නම් හිතෙන්න පුළුවන් මේ ක්‍රම දෙකටම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පුස්තකාලයේ මේ පුස්තකාලයේ අඩුවෙන්ම තියෙන විෂයක්. ඒ කියන්නේ ඒ විෂයට පොත් ඇත්තෙම නෑ වගේ. එතකොට ඒ විෂයෙන් කවුරු හරි ඇවිල්ලා හෙව්වොත් අර පොත හම්බ වෙන්නේ නෑ. එතකොට අපිට පොත දාන්නේ අර අඩුවෙන් තියෙන විෂය තියෙන රාක්කයටද. දැන් මම ඔප්ෂන්ස් තුනක්. නැත්තම් එයාට මේ සූචිකරණ වර්ගීකරණය කියන කටයුත්තට දැන් එයාට යන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා. එතකොට මේ ක්‍රමවේද තුනෙන් එයා හරි ක්‍රමවේදය තෝරාගත්තොත් නැත්තම් පුස්තකාලේ තියෙන යම් මේ තියෙන ගයිඩ්ලයින්ස් නැත්තම් උපදේශ මාලාවල්. ඒ උපදේශ මාලාවල සඳහන් කරලා ඇති මේ පොතක් වර්ගීකරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඉතින් ඒ ක්‍රියාමාර්ග අනුව පොත මේ පුද්ගලයා වර්ගීකරණය කළා නම් අන්න එයාට මුළු ලකුණු ලැබෙනවා. නැත්තම් ඒ පුද්ගලයා කාර්ය සාධනයේදී මේ පුද්ගලයා මේ අපි අත් වශයෙන්ම මේ පුද්ගලයාගේ මේ කාර්යඵල මැනීමේදී මේ පුද්ගලයාට වැඩිපුර ලකුණු ලැබෙන්නේ අර ගයිඩ්ලයින්ස් වල හැටියට කරලා තියෙනවා. ඒකයි මේ පුස්තකාල ශාස්ත්‍රයෙන් දෙන්න පුළුවන් උදාහරණේ මට. ඒ කෙනෙක්ගේ කාර්යඵල ඇගීම කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි කාර්යඵල ඇගීමේදී බලන්නේ යම්කිසි ආයතනයක තියෙනවනේ ගයිඩ්ලයින්ස් යම් උපදේශ මාලාවල්. ඒ උපදේශ මාලාවල් හරියට අනුගමනය කරලා ඒ වැඩේ කරලා දිනනවා නම් අන්න ඒකට තමයි
මුල් තැන දෙන්නේ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති ඒක. ඊළඟට අපි යනවා දෙවෙනි එක. මොකද්ද දෙවෙනි එක? චර්යාත්මක ඇගයීම. චර්යාත්මක ඇගයීම. නැත්නම් වැදගත් සිද්ධි ක්‍රම. චර්යාත්මක ඇගයීම. ඒ කියන්නේ මේ මෙතෙන්දී වෙන්නේ යම්කිසි පාරිභෝගිකයෙක් නැත්නම් අපේ සේවාලාභී යම්කිසි පැමිණිල්ලක් කරනවා. අපි ඒක අනිවාර්යයෙන්ම ඊටම සුහදශීලීව බාර ගන්න ඕන. සමහර ලාවට ඒ පැමිණිල්ල කරන්නේ පැමිණිල්ල ලියා ගන්න නිලධාරියට විරුද්ධව වෙන්න පුළුවන්. නමුත් අපි ඒක සුහදශීලීව බාර ගන්න ඕනේ. සුහදශීලීව බාර අරගෙන ඇත්ත වශයෙන්ම තමුන් සම්බන්ධ නම් ඒක තමුන්ට ඒක විසඳන්න බෑ. ඒක සුදුසු පරිදි ක්ෂණික ප්‍රතිචාර. ඒක එක්කෝ ඒක අපිට වඩා ඉහළ නිලධාරියෙකුට යොමු කරන්න ඕනේ. ඒක ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා. එහෙම නැත්නම් මේ පිළිගැනීමේ නිලධාරියා. එයා එතකොට මේ එයාගේ ඇගීම් චර්යාත්මක ඇගීමක්. ඒව මම බලන්න. අපිට පුළුවන් මේ ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරියට යම් විදිහක මේ පැමිණිල්ලක් ආවොත් නැත්නම් යම් කිසි චෝදනාවක් ආයතනයට විරුද්ධව මොකක් හරි මැසිවිල්ලක් කෙනෙක් ආවොත් ඒ පුද්ගලයා කටයුතු කරන ආකාරය. අන්න ඒ ආකාරයේ මේ සිද්ධියක්. ඒ කියන්නේ සිද්ධි ක්‍රමය කියන්නේ. එතකොට ඒ සිද්ධිය අනුසාරයෙන් ඒ පුද්ගලයා කටයුතු කරන ආකාරය තුලින් ඒ පුද්ගලයා මෙතෙක්කල් කරන වැඩ නැත්නම් මේ පුද්ගලයා යෙදලා ඉන්න වැඩ පිළිබඳ කාර්යඵල ඇගීමක් අපිට කරන්න පුළුවන්. කාර්යඵල ඇගීමක් කරන්න පුළුවන්. එතකොට ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද? කාර්ය ප්‍රමිති පදනම. කාර්ය ප්‍රමිති පදනම. ඕනෑම ආයතනයක ඕනෑම කටයුත්තක් සඳහා පිළිගත් ප්‍රමිති තියෙනවා. පිළිගත් ප්‍රමිති තියෙනවා. එතකොට ඒ ප්‍රමිති ලිඛිතව තියෙනවා. ලිඛිතව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි යම්කිසි පුද්ගලෙක් යම්කිසි කටයුත්තකට යෙදුවාම ඒ පුද්ගලයා ඒ අදාළ ප්‍රමිති අනුව ඒ කටයුතු කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි පුස්තකාලයේ පොත් සූචිකරණය කරනවා. ඉතින් ඒ සූචිකරණයට අදාළ ප්‍රමිති තියෙනවා. නැත්නම් ඒ ACR2 කෝඩ් එක තියෙනවා. ඉතින් ඒ කෝඩ් එකට අනුව මේ පුද්ගලයා මේ සූචිකරණ ක්‍රියාවලිය සිද්ධ කරලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් නියම ප්‍රමිති වලට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔහුට අපිට මේ කාර්යඵල ඇගීමේදී මේ පුද්ගලයාට වැඩිපුර ලකුණු දෙන්න පුළුවන්. ඒවා හරියට කරලා තියෙනවා. එතකොට ඒක තුන්වෙනි එක. ඊළඟට අපි යනවා හතරවෙනි එකට. හතරවෙනි එක. ඒකට කියන්නේ රචනා ක්‍රමය. රචනා ක්‍රමය. දැන් අපි යම්කිසි පුද්ගලයෙක් අපි අපේ සේවයට යොදාගෙන තියෙනවා. එතකොට මේ සේවයට යොදාගෙන තියෙනකොට අපි ඒ පුද්ගලයාට මේ මොකක් හරි මේ වගකීමක් පවරනවා. ඒක සමහර ලාවට මොකක් හරි ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. එතකොට එයා ව්‍යාපෘති යෝජනාවක් අපිට සකස් කරලා දෙන්න ඕනේ. අපි ව්‍යාපෘතියක් අපි හිතමු පුස්තකාලය ස්වයංකරණය කරන්න. මෙන්න මේ ව්‍යාපෘතිය. මේක තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා ඒ අදාළ අවශ්‍ය විමර්ශන කරලා සමහර ලාවට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කරුණු හොයලා සමහර ලාවට මේ ස්වයංකරණය කරලා තියෙන ලංකාවේ වෙනත් පුස්තකාල හැමක සම්බන්ධකම් පවත්වලා ඒවට ගිහිල්ලා එතකොට තොරතුරු එකතු කරගෙන එතකොට මේ ස්වයංකරණය සඳහා නොයෙකුත් ආයතන නොයෙකුත් මේ අනිකුත් පුස්තකාල ඒ කටයුතු කරලා තියෙන ආකාරය ඒවැ වාසි අවාසි ඒවැ හොඳ නරක මේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ඒවා මේ කෙනෙකුට නඩත්තු කරන්න පුළුවන්කම එතකොට ඒවට මුදල් ප්‍රතිපාදන කොහොමද මේ අධිකද එහෙම නැත්නම් අපිට පහසුවෙන් කරන්න පුළුවන් අඩු මුදලින් කරන්න පුළුවන් ක්‍රම තියෙනවද මේවා හැම දෙයක්ම මෙයා අධ්‍යයනය කරන්න ඕනේ අධ්‍යයනය කරලා මෙයා රචනාවක් නැත්නම් මෙයා ව්‍යාපෘති යෝජනාවක් සකස් කරන්න ඕනේ මේක මේ මෙයා ඉදිරිපත් කරපු මේ ව්‍යාපෘති යෝජනාව සර්ව සම්පූර්ණ එකක් නෑ අපිට මෙයා කාර්ය මේ ඵල සාධනය බලලා අපිට කියන්න පුළුවන් මේක ඉතාමත්ම හොඳින් කරලා තියෙන එක. මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් වශයෙන් මේවා එකක් කරනකොට ඒගොල්ලන් අර SWOT ඇනලිසිස් එකක්. ඒ වගේ එකක් කරන්නේ කොහොමද? ඒතකොට ව්‍යාපෘති යෝජනාවට ඒවා ඇතුළත් වෙන්න ඕනේ. ඒතකොට අර එයා අනිවාර්යෙන් එස්ටිමේට් එකක් හදන්න ඕනේ මේ ව්‍යාපෘතියට. ඒතකොට මේ සියල්ල මේ රචනාවක් වශයෙන් මේ පුද්ගලයා ලියලා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් පුළුවන් මේ පුද්ගලයාගෙන් මේ පුද්ගලයාට මේ පවරපු වැඩේ ඊටාත්ම ඉහලින් කරලා තියෙනවා. ඊටාත්ම ඉහලින් කරලා තියෙනවා කියලා ඒ පුද්ගලයාට අපිට උපරිම ලකුණු දෙන්න පුළුවන් මේ කාර්යඵල ඇගීමේ ක්‍රියාවලියේදී. එතකොට පැහැදිලිද?
තව විනාඩි 10ක් තියෙනවා. හරි. ඊළඟට මේ ඇහෙනව නේද? මම කියන්නේ පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. හරි. එතකොට දැන් මේ රචනා ක්‍රමයේ සාකච්ඡා කළා අපි. ඊළඟට මේ අරමුණුගත කළමනාකරණය. අරමුණුගත කළමනාකරණය. මේ එතෙන්දි බලන්නේ අපි මේ අපි මොනවා හරි ව්‍යාපෘතියක් කිරීමේදී නැත්නම් අපි මොකක් හරි මේ පුස්තකාලයට හරි අපි අදාළ ආයතනයට සම්බන්ධ කටයුතු ගෙදීමේදී අපේ මොනවා හරි ඉලක්ක තියෙනවා. එහෙම නැත්නම් අරමුණු තියෙනවා. ඒවට කොයිතරම් දුරට ළඟා වුණාද කියන එක මම බලන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු අපිට පැවරුවා මේ මාසය තුල පොත් 50ක් සූචිකරණය කරන්න. පොත් 50ක් සූචිකරණය කරන්න. නමුත් අපිට කරන්න පුළුවන් වුණේ 35යි. එතකොට මේ ඒකේ අපේ අම්කිසි අඩුපාඩුවක්. මොකද දැන් අපිට ඒ වගේ වැඩක් පවරන්නේ ඒ සඳහා කාලය මැනලා. ඒ කියන්නේ අපිට කාල මේ පිළිබඳ යම් විදිහක මේ ඇගීමක් මේ කරලා තමයි මේ අත් වශයෙන්ම මේ අපිට එවැනි වැඩක් පවරන්නේ. එතකොට ඒ අනුව අපිට ලකුණු දෙනවා. අපි දැන් මේ ඇත්තටම ඉතින් 50ක් 35 නම් 100ට 70යි. එතකොට අපි දැන් ඉන්නේ 170 මට්ටමේ. එතකොට ඒ අනුව තමයි අපේ මේ දක්ෂතාවය මන බලන්නේ. අපේ දක්ෂතාවය ඒ කාර්යඵල ඇගීමේදී බලන්නේ ඇත්තටම අපි මේ බලාපොරොත්තු වෙච්ච දේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ නැත්නම් අපෙන් ඉෂ්ට කරව ගන්න ආයතනයේ බලාපොරොත්තු වෙච්ච දේ අපි කොයිතරම් කොටසක් නිමා කරලා තියෙනවද? කොයිතරම් කොටසක් නිමා කරලා තියෙනවද? මෙන්න මේ නිමා කිරීම අපිට ඒ කොටසට අපිට අදාළ ලකුණු ලැබෙනවා. ඒ විදිහට තමයි අපේ කාර්යඵල මෙනීම කරන්නේ. ඒ පස්වෙනි එක. ඊළඟට 6 වෙනි එක. 6 වෙනි එක. අනිවාර්ය විවරණකම. අනිවාර්ය විවරණකම. මොකද අනිවාර්ය විවරණකම කියන එකෙන් අදහස් කරන්නේ? අනිවාර්ය විවරණකම. අනිවාර්ය විවරණකම කියන්නේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ තීරණය කරන ලද ප්‍රතිශත පරාසයක් සේවකයන් ඇතුළත් කිරීම. ඒ කියන්නේ යම් කිසි වැඩක් පවරපුවාම මේකේ සාර්ථකත්වය එහෙම නැත්නම් අසාර්ථකත්වය පිළිබඳව තීරණය කරන ප්‍රතිශත පරාසයක් තියෙනවා. මේ කොයිතරම් දුරට 100ට කොච්චරක් මේ වැඩේ සාර්ථකද කොච්චරක් අසාර්ථකද. අන්න ඒක තමයි අනිවාර්ය විවරණ ක්‍රමය කියලා කියන්නේ. ඒක උදාහරණයකින් පැහැදිලි කරලා තියෙනවා. යම් සේවකයෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට කටයුතු කරනකොට අනිකුත් සහෝදර නිලධාරීන් එක සුහදව කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ සුහදව කටයුතු කරන ආකාරය අපිට මොකක් හරි පරාසයකට දාන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට දැන් මෙතෙන්දී අර පුද්ගලයා මේ අනිත් සේවක අපිට 10 දෙනෙක් කියලා ඒ 10 දෙනා එක්ක සුහදව කටයුතු කරනවාද කියලා අපිට අර 10 දෙනාගෙන්ම අදහස් ගන්න පුළුවන්. එතකොට අපිට බොහෝ දුරට මේ සාධාරණ උත්තරයක් ලැබෙයි. මොකද එක්කෙනෙක් බොරුවක් කිව්වත් අනිත් 9 දෙනාම අපි හිතන්නේ නැහැ නේ කියයි කියලා. එක්කෙනෙක් යම් සමනාපයක් නිසා බොරු දෙයක් කිව්වත්. එතකොට අපිට මේ යම් කිසි විදිහක මේ ප්‍රතිශතයක් ගන්න පුළුවන් මේ පුද්ගලයාගේ සාර්ථකත්වය පිළිබඳව. එතකොට මේකට උත්තර අපිට මේ රෙඩිමේඩ් ඒවා නැත්තම් සූදානම් කරගත්ත උත්තර ඉදිරිපත් කරන්න පුළුවන් අර ඉතුරු සේවක මණ්ඩලයේ 10 දෙනාටම. මේ පුද්ගලයා මේ ගේ සාර්ථකත්වයේ හරි අසාර්ථකත්වයේ හරි පිළිබඳව මොකද්ද ඔයගොල්ලන්ට තියෙන අදහස. එතකොට මේ අර පුද්ගලයෝ කියයි බොහෝ විට කියයි සමහර විට කියයි ඉඳ හිට කියයි එහෙම නැත්නම් කොහෙත්ම නැත කියයි. එතකොට මේ අසුරෙන් අපිට මේ පුද්ගලයාගේ සාර්ථකත්වයේ පිළිබඳ මේ අනිකුත් අයගේ ඒගොල්ලන් මනින මට්ටම නැත්තම් ඒගොල්ලන් මේ ගන්න තීරණේ අපිට මේ පරාසයට දාන්න පුළුවන්. මේ මොකක් හරි මේ පරාසයෙන් එහෙකට. දැන් බොහෝ විට කියන එක 8 දෙනෙක් විතර කිව්වනම් අපිට ඒක සලකන්න පුළුවන්. මේ බොහෝ විට කියන එක. සමහර විට කියන එක වැඩි දෙනෙක් කිව්වනම් ඒක. ඉඳ හිට කියලා කිව්වනම් ඒක. කොහෙත්ම නැහැ කියලා වැඩි දෙනෙක්ම කිව්වනම් අන්න එතකොට අපිට අර පුද්ගලයාව ඒ ගොඩට තමයි දාන්න වෙන්නේ. එතකොට මේක අත් වශයෙන්ම මේ කාර්යඵල
මේ ඇගීම අපි මෙතෙන්දී මේ හැමතිස්සෙම කාර්යඵල ඇගීමක් කරද්දී අපි මේ කවදාවත් මේ සේවය පක්ෂයේ අවසාන තීරණයකට එන්නේ නැහැ. හැමතිස්සෙම අපි මේ කාර්යඵල ඇගීමේ ප්‍රතිඵල මේ අදාළ සේවකයෙක් එක්ක සාකච්ඡා කරනවා. මොකද යම් විදිහකින් මේ කාර්යඵල ඇගීමේදී මේ පුද්ගලයාගේ සම්බන්ධයක් නැති වෙනත් බාහිර කරුණු සමහරලාට බලපාන්න පුළුවන් මේ පුද්ගලයාට වැඩ කිරීමේදී. මේ ඇත්තටම මේ පුද්ගලයාගේ පාලනයට අයිති නැති නැත්නම් මේ පුද්ගලයාට පාලනය කරන්න බැරි යම් සිදුවීම් තුලින් මේ පුද්ගලයාගේ කාර්යඵල සාධනයට බලපෑම් ඇති කරනවා. ඒතර ඒකට ඒ පුද්ගලයා වගේ කියන්න ඕනේ නැහැ. යම් පුද්ගලයෙක්